ආයුබෝවන් අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා ජීව විද්‍යාව දෙවෙනි පාඩමට ඉගෙන ගන්න තියෙන සෛලීය ශ්වසනය කියන කොටස. ඉතින් හොඳින් වීඩියෝ එක නරඹන්න අවශ්‍ය කරුණු තියෙනවා නම් සටහන් කරගන්න. එහෙනම් අපි බලමු සෛලීය ශ්වසනය කියන ක්‍රියාවලිය පිළිබඳව. සෛලීය ශ්වසනය. ඉතින් මේ සෛලීය ශ්වසනය ආකාර දෙකක් අපි ජීව විද්‍යාවේදී ඉගෙන ගන්නවා. ඒ වගේම පවතිනවා සෛලීය ශ්වසනයේ ආකාර දෙකක්. ඒ තමයි ස්වායු ශ්වසනය සහ නිර්වායු ශ්වසනය කියලා කියන්නේ. මුලින්ම අපි බලමු සෛලීය ශ්වසනයේ ස්වායු ශ්වසන ක්‍රියාවලිය කොයි වගේද කියලා. ඒ වගේම මේ වීඩියෝ එකේදීම බලාපොරොත්තු වෙනවා නිර්වායු ශ්වසනය කියන කොටසක් සාකච්ඡා කරන්න. ඉතින් මේ ස්වායු ජීවීන් නැත්නම් මේ ඒරෝබික් ඕගනිසම්ස් කියලා කියනවා අපි. ස්වායු ජීවීන් සිදු කරනවා ස්වායු ශ්වසනය. ඒ වගේම නිර්වායු ජීවීන් තුල පවතිනවා නිර්වායු ශ්වසනය. එතකොට අපි ශුද්ධ ජීව විද්‍යාවේදීත් කතා කරනවා මේ ශ්වසන ආකාරය අනුව ජීවීන් වර්ගීකරණය කිරීමක්. එතකොට ස්වායු ජීවීන්, නිර්වායු ජීවීන්, වෛකල්පිත නිර්වායු ජීවීන්, ශුද්ධ වාතකාමීන් මේ වගේ විවිධ ශ්වසනය සිදු කරන ආකාරය අනුව වර්ග කිරීම කරන්න පුළුවන් ජීවීන් අතර. ස්වායු ශ්වසනය සිදු කරන ජීවීන්ට උදාහරණ ශාක, සතුන්, සමහර බැක්ටීරියල්, සමහර දිලීර, සමහර ඇල්ගී ඒ වගේ ස්වායු ශ්වසනය සිදු කරන සෛල හඳුනා ගන්න පුළුවන් ජීවීන් තුල. ඒ වගේම නිර්වායු ශ්වසනය සිදු කරනවා සමහර බැක්ටීරියා, සමහර දිලීර, සමහර ආකියා රාජධානියේ ජීවීන් තුල නිර්වායු ශ්වසනය සිදු වෙනවා. ඒ වගේම අපේ දේහ සෛල ගත්තොත් අපේ දේහ සෛල තුලත් නිර්වායු ශ්වසනය සිදු වෙන අවස්ථා තියෙනවා. උදාහරණ තමයි අපේ රුධිර සංසරණ පද්ධතියට අයිති රතු රුධිර සෛල. හෙවත් රක්තාණු නේද? රක්තාණු. නැත්නම් අපි කියනවා එරිත්‍රොසයිට කියලා. මේ එරිත්‍රොසයිට නැත්නම් රක්තාණු රතු රුධිර සෛල සිදු කරන්නේ නිර්වායු ශ්වසනය. අපි ඒක ශ්වසනය පාඩම යටතේ ක්‍රියාකාරී සත්ත්ව ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පාඩමේදී කතා කරන කොටසක්. රක්තාණු තුල අර ඔක්සිජන් පරිවහනයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා රක්තාණු තුල සිදුවෙන්නේ නිර්වායු ශ්වසනය කියලා අපි කතා කරනවා. ඒ වගේම මේ නිර්වායු ශ්වසනය සිදු කරන ජීවීන්ට අමතරව අපේ දේහ සෛල ඇතැම් සෛලවල පවා මේ විදිහට නිර්වායු ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මුලින්ම අපි බැලුවොත් මේ ස්වායු ශ්වසනය කියන්නේ මොකක්ද කියලා. අණුක ඔක්සිජන් පවතින විට අණුක ඔක්සිජන් කියලා කියන්නේ ඩයොක්සයිඩ් නැත්නම් O2 කියන්නේ නේද? අණුක ඔක්සිජන් පවතින විට ග්ලූකෝස් වැනි ශ්වසන උපස්තර යොදාගෙන ATP සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය තමයි ස්වායු ශ්වසනය කියලා අර්ථ දැක්වීමක් විදිහට අපි කතා කරන්නේ. එතකොට ග්ලූකෝස් කියන්නේ ශ්වසන උපස්තරයක්. ග්ලූකෝස් විතරද ශ්වසන උපස්තර විදිහට ක්‍රියා කරන්නේ නැහැ නේද? ග්ලූකෝස් වලට අමතරව වෙනත් මේදාණු ශ්වසන උපස්තර විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ප්‍රෝටීන අණු ශ්වසන උපස්තර විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම මේ ජීවීන් තුල පවතින ප්‍රධානම ශ්වසන උපස්තරය වෙන ග්ලූකෝස් සෛලීය ස්වායු ශ්වසනයට භාජනය වෙලා ATP සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය පමණයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ. ඉතින් ජීවී සෛල තුල ප්‍රධාන ශ්වසන උපස්තරය වන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් අණුවක් ස්වායු ශ්වසනය සිදුවන ආකාරය අපිට පුළුවනි මේ වගේ තුලිත රසායනික සමීකරණයකින් පෙන්වා දෙන්නට. ග්ලූකෝස් කාබන් ඩයොක්සයිඩ් මෙතන ඔක්සිජන් 6ක් වෙන්න ඕනි. ඔක්සිජන් 6ක් එක්ක එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් 6ක් සහ ජල අණු 6ක් ඊට අමතරව ශක්තිය නිදහස් වෙනවා. ශක්තිය විදිහට නිදහස් කරන්නේ කොයි ආකාරයේ ශක්තියක්ද? මේ ග්ලූකෝස් වල ගබඩා වෙලා තිබ්බ රසායනික ශක්තිය කොහෙන්ද මේ රසායනික ශක්තිය ග්ලූකෝස් වලට ආවේ? රසායනික ශක්තිය කොහෙන්ද මේ ග්ලූකෝස් වලට ආවේ? සූර්ය ශක්තිය තිර කර ගැනීමේදී හරිත ශාක තුලට
තමයි මේ රසායනික ශක්තිය හරිත ශාක තුලදී තමයි තිර කරගන්නේ නේද? එතකොට මුලින්ම එන්නේ සියලුම පෘථුවිය මත වෙසෙන සියලුම ජීවීන්ගේ ශක්ති ප්‍රභවය වන සූර්යාගෙන්. සූර්ය ශක්තිය තමයි රසායනික ශක්තිය බවට ගබඩා වෙන්නේ. මේ රසායනික ශක්තිය පරිවර්තනය වෙනවා ATP තුල අඩංගු රසායනික ශක්තිය සහ තාප ශක්තිය බවට. ඉතින් තාපය ඊට සුළු ප්‍රමාණයක් නිදහස් වෙනවා මේ ප්‍රතික්‍රියාවේදී. ඊට අමතරව ATP වල තියෙන මොන ශක්තියද? රසායනික ශක්තිය. කොහෙද මේ ATP වල රසායනික ශක්තිය ගබඩා කරන්නේ? ATP වල අඩංගු ෆොස්ෆේට් බන්ධනය තුල. ෆොස්ෆේට් බන්ධනය තුල. ඉතින් මේ සෛලීය ශ්වසනයේ ප්‍රධාන පියවර 3ක් තියෙනවා අපි දන්නවා. ග්ලයිකොලිසිය, ෆයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය, ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය. මේකෙදි සමාන වචන කීපයක් තියෙනවා. ෆයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය කියන පියවරේ දෙවෙනි පියවරේ අණු පියවර දෙකක් තියෙනවා. ඒ තමයි ෆයිරුවේට් ඔක්සිකරණය කියන්නේ අණු පියවර 1. ඒ වගේම සිට්‍රික් අම්ල චක්‍රය කියන්නේ දෙවෙනි අණු පියවර. මේ සිට්‍රික් අම්ල චක්‍රය කියන වචනය මේ සිට්‍රික් අම්ල චක්‍රය වෙනුවට ක්‍රෙබ්ස් චක්‍රය කියලාත් භාවිතා කරනවා. මොකද මේ B කියන ප්‍රතික්‍රියා ශ්‍රේණියේදී සෑදෙන පළමු ප්‍රතිඵලය සිට්‍රික් අම්ලය. සිට්‍රික් අම්ලය නිසා තමයි සිට්‍රික් අම්ල චක්‍රය කියලා මුළු චක්‍රයම හඳුන්වන්නේ. මේ ප්‍රතික්‍රියා ශ්‍රේණිය සොයාගත්තේ හාන්ස් ක්‍රෙබ්ස් කියන විද්‍යාඥයින් විසින් නිසා ක්‍රෙබ්ස් චක්‍රය කියලා හඳුන්වනවා. ඊට අමතරව TCA චක්‍රය කියලත් මේ සිට්‍රික් අම්ල චක්‍රයම හඳුන්වනවා. ඒකට හේතුව මොකක්ද දන්නවද? ට්‍රයි කාබොක්සිලික් අම්ල චක්‍රය කියන්න තමයි TCA චක්‍රය කියලා කියන්නේ. සිට්‍රික් අම්ලය තුල කාබොක්සිලික් කාණ්ඩ 3ක් තියෙනවා. ඉතින් ඒ නිසා TCA චක්‍රය කියලාත් කියනවා ට්‍රයි කාබොක්සිලික් අම්ල චක්‍රය කියලා. ඒ වගේම ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය කියන පියවර හඳුන්වනවා. ඊට සමාන වචනයක් තමයි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්පෝර්ට් චේන් කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ. මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයටම තමයි ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය කියලා කියන්නේ. දැන් ඔයාලා ATP ගැන දෙවෙනි පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. මේ ATP නිපදවන ක්‍රම 3ක් ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ඒ මොකද්ද? ප්‍රභා පොස්ෆොරයිලීකරණය. ඊළඟ ක්‍රමය මොකද්ද? උපස්තර පොස්ෆොරයිලීකරණය. තුන්වෙනි ක්‍රමය මොකද්ද? ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය. ඉතින් මේ ප්‍රභා පොස්ෆොරයිලීකරණය කොහොමද සිද්ධ වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී ප්‍රභා පද්ධති දෙකෙහි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාගේ සිට ශක්තිය නිදහස් කරමින් ඉලෙක්ට්‍රෝන පැමිණෙනවා ප්‍රභා පද්ධති එකෙහි ප්‍රතික්‍රියා මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රෝන හිගය උදාසීන කිරීමට නේද? ඒ පැමිණෙනකොට නිදහස් වෙන ශක්තියෙන් තමයි ATP සාදන්නේ එතනදී. ඒකට කියනවා ප්‍රභා පොස්ෆොරයිලීකරණය කියලා. උපස්තර පොස්ෆොරයිලීකරණය සහ ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය අපිට හම්බ වෙන්නේ සෛලීය ශ්වසනය, ස්වායු ශ්වසනය කියන ක්‍රියාවලියේදී. එතකොට උපස්තර පොස්ෆොරයිලීකරණය සිද්ධ වෙනවා ග්ලයිකොලිසිය කියන පියවරේදීත් උපස්තර පොස්ෆොරයිලීකරණය සිද්ධ වෙනවා. ඒ කියන්නේ පළවෙනි පියවරේදී. ඒ වගේම ෆයිරුවේට් ඔක්සිකරණය ෆයිරුවේට් ඔක්සිකරණය නෙමෙයි තුන්වෙනි පියවර මොකද්ද? ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය. ෆයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය කියන දෙකේ සිට්‍රික් අම්ල චක්‍රය කියන පියවරේදී නැවත ATP සෑදෙනවා. ඒ උපස්තර පොස්ෆොරයිලීකරණයෙන්. උපස්තර පොස්ෆොරයිලීකරණයෙන්. ඊළඟට ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය සිද්ධ වෙන්නේ ඔය ස්වායු ශ්වසනයේ තුන්වෙනි පියවරේදී. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියන පියවරේදී තමයි ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණයෙන් ATP නිපද වෙන්නේ. ඔන්න එහෙනම් ඔයාලට ඒ ටික පැහැදිලි ඇති. බලමු අපි ග්ලයිකොලිසිය කියන පියවරේදී මොකද්ද වෙන්නේ කියලා. තියරි කොටස කියන්න කලින් මම ඔයාලට පැහැදිලි කරන්නම් මේ විදිහට තියරි කොටස කියන්න කලින් මම මෙතනදී ග්ලයිකොලිසිය පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ ඉඩ ප්‍රමාණය අරගෙන දැන් ග්ලූකෝස් වලින් පටන් ගන්න අපේ ශ්වසන ක්‍රියාවලිය නේද?
එතකොට මේ ග්ලූකෝස් අණුවක් ග්ලයිකොලිසිය කියන පියවරේදී බිඳ වැටෙනවා ෆයිරුවේට් අණු දෙකක් බවට. ෆයිරුවේට් අණු දෙකක් බවට බිඳ වැටෙනවා. මේ ආරම්භක පියවර සඳහා ATP දෙකක් වැය වෙනවා. ATP දෙකක් වැය වෙලා ADP දෙකක් බවට පත් වෙනවා. ඒ නිදහස් වන ශක්තියෙන් තමයි මේ ප්‍රතික්‍රියාව ආරම්භ වෙන්නේ. හැබැයි මේ ප්‍රතික්‍රියාවේදී උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන් ATP 4ක් සෑදෙනවා. එහෙනම් 4ක් ADP පරිවර්තනය වෙනවා 4ක් ATP බවට. ඒ වගේම මේ ග්ලූකෝස් ෆයිරුවේට් බවට පත් වෙනකොට ඉලෙක්ට්‍රෝන සහ H ධන නිදහස් වෙනවා. අන්න ඒ ඉලෙක්ට්‍රෝන 4කුත් H ධන 2කුත් NAD ධන 2කුත් පරිවර්තනය වෙනවා NADH දෙකක් බවට. NADH දෙකක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් මේ වගේ දෙයක් තමයි ග්ලයිකොලිසියේදී සිද්ධ වෙන්නේ. දැන් ඔයාලා මේක අහගෙන ඉන්නකොට මේ පාඩම අහගෙන ඉන්නවත් එක්ක මම මේ දෙන සටහන් අවශ්‍ය නම් ලියා ගන්න. ඒකට ග්ලූකෝස් ෆයිරුවේට් අණු දෙකක් බවට පරිවර්තනය වෙනවා. මේකෙදී ආරම්භයේ ATP දෙකක් වැය වෙනවා. නමුත් ප්‍රතික්‍රියාවේදී ATP 4ක් සෑදෙනවා. උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන් තමයි මොකද ග්ලූකෝස් කියන උපස්තරයේ බිඳ වැටීමෙන් ශක්තිය නිදහස් වෙන්නේ. ඒ නිසා ATP 4ක් සෑදෙන්නේ උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන්. හැබැයි සුද්ධ ATP ලාභය කීයද? සුද්ධ ATP ලාභය ATP 2යි. මොකද දෙකක් වැය වෙනවා 4ක් හැදෙනවා. ඒ නිසා සුද්ධ ATP ලාභය ATP 2යි. ඒ වගේම NADH අණු දෙකක් සෑදෙනවා. කොහොමද NADH අණු දෙකක් සෑදෙන්නේ? NAD ධන අණු දෙකක් ඔක්සි හරණයට ලක් වෙලා. මොකද හයිඩ්‍රජන් එකතු වීමක් කියලා කියන්නේ ඔක්සි හරණයක්. ඔක්සිජන් පිටවීම කියන්නේ ඔක්සි හරණයක් වගේමයි. ඔක්සි හරණය කියලා ගන්න පුළුවන් හයිඩ්‍රජන් සමග එකතු වීම. ඒ නිසා NAD ධන දෙකක් සමග H ධන දෙකක් සහ ඉලෙක්ට්‍රෝන 4ක් එකතු වෙලා NADH දෙකක් බවට ඔක්සි හරණය සිද්ධ වෙනවා. මේකෙදි H ධන සහ ඉලෙක්ට්‍රෝන ලැබෙන්නේ කොහොමද? ග්ලූකෝස් ෆයිරුවේට් බවට පරිවර්තනය වීමේදී. ඒතකොට ග්ලූකෝස් වල කාබන් කීයක් තියෙද? 6ක් තියෙනවා. ෆයිරුවේට් වල කාබන් තියෙන්නේ 3යි. එතකොට බැලන්ස් වෙන්න අපි මේ ෆයිරුවේට් ඉදිරියෙන් දෙක දානවා. මේ වගේ රසායනික සූත්‍ර දැනගෙන ඉන්න ඕනේ ෆයිරුවේට් වල අත්‍යවශ්‍ය නැහැ. ඉතින් එහෙනම් මම යනවා තියරි කොටසට. ග්ලයිකොලිසිය දැන් මම කියපු එකම තමයි මේ තියෙන නෝට් එකේ. ග්ලයිකොලිසියේ ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන සියලු එන්සයිම සයිටෝසෝලය තුල තියෙනවා. එතකොට මේ ග්ලයිකොලිසිය කියන පියවර සිද්ධ වෙන්නේ කොහෙද? සෛලයක සයිටෝසෝලයේ තමයි සිද්ධ වෙන්නේ. සයිටෝසෝලයේ. එතකොට මේ සයිටෝසෝලය වෙනුවට සෛලෝප්ලාස්මය කියලා ලියන්න එපා. සයිටෝප්ලාසම් කියලා ලියන්න එපා. මොකද 2020 A level examination එකේදී මේ ස්වායු සසනය ගැන ප්‍රශ්නයක් ආවා. සයිටෝසෝලය කියන වචනේ තිබ්බේ නැත්නම් ලකුණු ලබා දුන්නේ නැහැ. සෛලෝප්ලාස්මය කියවට ලකුණු දුන්නේ නැති නිසා. මොකද අලුතෙන්ම අපි භාවිතා කරන වචනේ තමයි සයිටෝසෝලය කියන වචනේ. එහෙනම් ග්ලයිකොලිසිය සිද්ධ වෙන්නේ සයිටෝසෝලයේ. ෆයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය කියන දෙවෙනි ප්‍රතික්‍රියා ශ්‍රේණිය සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකය තුල. ඒ වගේම ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය සිද්ධ වෙන්නේ මියර මත. ඒ කියන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටල මත. මියර මත කීවත් හරි. ඒ අනුව සයිටෝසෝලයේ තමයි ග්ලයිකොලිසියට අවශ්‍ය සියලු එන්සයිම අඩංගු වෙන සයිටෝසෝලයේ. එම නිසා ග්ලයිකොලිසිය සෛලයේ සයිටෝසෝලය තුල සිදුවේ. ග්ලයිකොලිසිය අණුක ඔක්සිජන් මත රඳා නොපවතී. ඒ කියන්නේ ග්ලයිකොලිසිය ඔක්සිජන් තිබ්බත් නැතත් සිදු වෙනවා කියන එක. ග්ලයිකොලිසිය කියන්නේ ස්වායු ශ්වසනයට මෙන්ම නිර්වායු ශ්වසනයටත් පොදු ප්‍රතික්‍රියාවක්. ග්ලයිකොලිසිය කියලා කියන්නේ ස්වායු ශ්වසනයේ පළමු ප්‍රතික්‍රියාව, ඒ වගේම නිර්වායු ශ්වසනයේ ආරම්භක ප්‍රතික්‍රියාව ග්ලයිකොලිසියම තමයි.
ඒ නිසා තමයි මේ ඔක්සිජන් මත රඳා නොපවතී කියලා කියන එක අපි ගන්නවා. මෙහිදී කාබන් 6ක් සහිත ග්ලූකෝස් අණුවක් පියවරෙන් පියවර කාබන් 3ක් සහිත ෆයිරුවේට් අණු 2ක් බවට බිඳ වැටෙනවා. අර මම කියපු ප්‍රතික්‍රියාව ඔයාලා ලියාගෙන ඇති මේ වෙද්දී වීඩියෝ එක නතර කරලා හරි ලියා ගන්න. එහෙනම් ග්ලූකෝස් ෆයිරුවේට් අණු 2ක් බවට පරිවර්තනය වෙනවා. ආරම්භක ක්‍රියාවලියේදී ATP අණු 2ක් වැය වෙනවා නැත්නම් භාවිතා වෙනවා. ග්ලූකෝස් බිඳ දැමීමේදී පිටවන H ධන අයන 2ක් ඉලෙක්ට්‍රෝන 4ක් මගින් NAD ධන අණු 2ක් ඔක්සිහරණය කිරීමෙන් NADH 2ක් නිපද වෙනවා. ඔක්සිහරණයක් මේ හයිඩ්‍රජන් එකතු වීම කියලා කියන්නේ. ග්ලයිකොලිසිස් අවසානයේදී ATP අණු 4ක් හැදෙනවා. ඒ අණුව මූලික පියවරේදී අණු 2ක් වැය වෙන නිසා සුද්ධ ATP ලාභය නැත්නම් සුද්ධ ATP ප්‍රමාණය ATP අණු 2යි. එතකොට එහෙනම් ග්ලයිකොලිසියේ ප්‍රතිඵල මොනවද? ෆයිරුවේට් අණු 2යි, ATP අණු 2යි, NADH අණු 2යි. දැන් ඔයාලා රිසෝස් බුක් එකේ හරි මේ නෝට් එක ලියා ගන්නවා නම් හරි මෙතන වරහන් ඇතුලේ ලියා ගන්න ඕනේ මේ වගේ දෙයක්. ඒ තමයි ග්ලයිකොලිසියේදී සෑදෙන සුද්ධ ATP 2 තියෙනවානේ. මේ සුද්ධ ATP 2 අපේ සාමාන්‍ය දේහ සෛල, ඒ කියන්නේ හර්ට් පේශි සෛල, අක්මා සෛල වගේ ක්‍රියාකාරී සෛල හැර ඉතුරු අපේ දේහ සෛල තියෙනවානේ. අන්නේ ක්‍රියාකාරී සෛල හැර අනෙත් දේහ සෛලවල මේ ATP 2ත් වැය වෙනවා. අර NADH අණු 2 ඉදිරි ප්‍රතික්‍රියා සඳහා මයිටොකොන්ඩ්‍රියාව තුළට ඇතුළු වීමට. මොකද මයිටොකොන්ඩ්‍රියා පටල හරහා අර NADH අණු ග්ලයිකොලිසියේදී සාදපු NADH අණු 2 යන්න ඕන කොහාටද? මයිටොකොන්ඩ්‍රියා පූරකයට පටල හරහා. මේ සඳහා සක්‍රීය ක්‍රියාවලියක් මේක ATP වැය වෙනවා. ඉතින් සාමාන්‍ය සෛලවල මේ ATP අණු 2 වැය වෙනවා. සුද්ධ ATP ලාභය ATP 2යි කිව්වට ඒ ATP 2ත් වැය වෙනවා NADH අණු 2 මයිටොකොන්ඩ්‍රියා පූරකයට ගමන් කරන්න. හැබැයි සාමාන්‍යයෙන් ක්‍රියාකාරී සෛල තියෙන අක්මා සෛල, හර්ට් පේශි සෛල වගේ අන්නේ සෛලවල මේ ග්ලයිකොලිසියේදී සාදපු ATP 2 වැය වෙන්නේ නැහැ. ඒ අනුව දැන් අපි අවසානයේටම කතා කරනවා මේ සෛලීය ශ්වසනයෙන් ATP ඔක්කොම හදනවා ATP 32ක්. අපි අන්තිමට කතා කරනවා ATP 32ක් හදනවා. හැබැයි මේ 32 වෙන්නේ ක්‍රියාකාරී සෛලවල විතරයි. අනිකුත් දේහ සෛලවල අර ATP ආරම්භක ATP 2ත් වැය වෙනවනේ NADH අණු පරිවහනය සඳහා. ඒ හින්දා සාමාන්‍ය දේහ සෛලවල ATP සංඛ්‍යාව ATP 30යි. ATP 30යි. ඉතින් ඒ නිසා ඔයාලා මෙතන ලියා ගන්න ඕනි වරහන් ඇතුලේ අක්මා සෛල, හර්ට් පේශි සෛල වැනි ක්‍රියාකාරී සෛල හැර ඉතිරි දේහ සෛල වල මෙම සුද්ධ ATP ලාභය වෙන ATP 2 NADH මයිටොකොන්ඩ්‍රියා තුලට පරිවහනය සඳහා වැය වේ. පරිවහනයට වැය වේ. පරිවහනය සඳහා වැය වේ. ඔන්න ඔය වගේ වාක්‍යයක් ලියලා තියාගන්න. එතකොට පාඩමේ අන්තිමට කියන එක ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි. එතකොට අක්මා සෛල, හර්ට් පේශි සෛල වගේ ක්‍රියාකාරී සෛල හැර ඉතිරි සෛලවල ග්ලයිකොලිසියේදී සෑදෙන ATP අණු 2ක් වැය වෙනවා. අර NADH අණු 2 මයිටොකොන්ඩ්‍රියා පූරකයට පරිවහනය සඳහා. ඉතින් ඔක්සිජන් ඇති විටදී පමණක් මෙම ෆයිරුවේට් අණු මයිටොකොන්ඩ්‍රියා තුලට ඇතුළු වී ඉතිරි පියවර සිද්ධ වෙනවා. එහෙනම් මේ මයිටොකොන්ඩ්‍රියා තුලට ඇතුළු වෙන්නේ මොනවද? ග්ලයිකොලිසියේදී සාදපු ෆයිරුවේට් අණු 2 සහ NADH අණු 2 සහ තව ATP 2ක් සෑදුවා. හැබැයි ATP අණු 2 වැය වෙනවා. සාමාන්‍ය දේහ සෛලවල නම්
අර සක්‍රීය පරිවහනය සඳහා NADH අණු දෙකෙහි. ඔන්න එහෙනම් ඔයාලට පැහැදිලි. ඊළඟට ෆයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය කියන දෙවෙනි ප්‍රතික්‍රියාවේ අණු පියවර. ඒ කියන්නේ අණු පියවර A. ෆයිරුවේට් ඔක්සිකරණය. මේකටම කියනවා සම්බන්ධක ප්‍රතික්‍රියාව කියලාත්. මොකද මේ සම්බන්ධක ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ෆයිරුවේට් ඔක්සිකරණයෙන් තමයි ග්ලයිකොලිසියයි සිට්‍රික් අම්ල චක්‍රය සම්බන්ධ කරන්නේ. මැද තියෙන ෆයිරුවේට් ඔක්සිකරණය කියන ප්‍රතික්‍රියා ශ්‍රේණිය. මෙම ෆයිරුවේට් අණු මේ ෆයිරුවේට් ඔක්සිකරණයේදී ෆයිරුවේට් අණු දෙක පටලය හරහා මයිටොකොන්ඩ්‍රියා පටල හරහා සක්‍රීය පරිවහනය මගින් මයිටොකොන්ඩ්‍රියා තුලට ගමන් කරනවා. මයිටොකොන්ඩ්‍රියා පූරකය තුලදී ෆයිරුවේට් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට කරමින් ඇසිටයිල් කාණ්ඩයක් බවට පරිවර්තනය වෙනවා. මොකද වෙන්නේ ෆයිරුවේට් කාබන් ඩයොක්සයිඩ් අණු දැන් ෆයිරුවේට් අණු දෙකක් තියෙනවානේ. ෆයිරුවේට් අණු දෙක කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් බවට පරිවර්තනය කරමින් ඇසිටයිල් කාණ්ඩ දෙකක් බවට පරිවර්තනය වෙනවා. ඉන්පසු මෙම ඇසිටයිල් කාණ්ඩය සහ එන්සයිම A සමග මේ සහ එන්සයිම වල කෝඑන්සයිම A කියලා කියනවා. සහ එන්සයිම A සමග සම්බන්ධ වී ඇසිටයිල් සහ එන්සයිම A සාදනවා. එහෙනම් මේ ඇසිටයිල් කාණ්ඩ දෙක කෝඑන්සයිම් අණු දෙකක් එක්ක බැඳිලා ඇසිටයිල් සහ එන්සයිම A ඇසිටයිල් කෝ A සාදනවා. එතකොට මේ පියවර ළඟින් ඔයාලා මේ වාක්‍ය ගාවින් නෝට් එකේ මේ සමීකරණ නැත්තම් මේ පරිවර්තන ටික ලියාගත්තට කමක් නැහැ. මොකද පැහැදිලි වීම සඳහා එක්සෑම් එකේදී බලාපොරොත්තු වෙන්නේ නැති වුණාට පැහැදිලි වෙන්න. එහෙනම් මොකද වෙන්නේ ෆයිරුවේට් ඔක්සිකරණයේදී මුලින්ම ෆයිරුවේට් අණු දෙක සක්‍රීය පරිවහනය මගින් ෆයිරුවේට් සහ NADH අණු දෙක ගමන් කරනවා මයිටොකොන්ඩ්‍රියා පූරකයට. එහිදී කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට කරමින් ඇසිටයිල් කාණ්ඩ දෙකක් බවට පරිවර්තනය වෙනවා. මෙම ඇසිටයිල් කාණ්ඩ සහ එන්සයිම A සමග සම්බන්ධ වෙලා ඇසිටයිල් සහ එන්සයිම A අණු දෙකක් බවට පරිවර්තනය වෙනවා. මෙම ප්‍රතික්‍රියාවේදී NAD ධන අණු දෙකක් NADH අණු දෙකක් බවට පත් වෙනවා. එතකොට මේකදී ATP සෑදීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි ඔයාලගේ රිසෝස් බුක් එකේ දීලා තියෙන සමීකරණය. මම මේක තවත් පැහැදිලි වෙන විදිහට ලියන්නම්. ෆයිරුවේට් අණු මේ රසායනික සූත්‍රය අවශ්‍ය නැහැ. ෆයිරුවේට් අණු දෙක සහ එන්සයිම A අණු දෙකක් එක්ක බැඳිලා ඇසිටයිල් සහ එන්සයිම් A දෙකක් බවට පත් වෙනවා. මෙහිදී NAD ධන අණු දෙකක් පත් වෙනවා NADH අණු දෙකක් බවට. ඔක්සිහරණය සිද්ධ වෙනවා. එහෙම ලියාගත්තා නම් පැහැදිලි. ඒකට ෆයිරුවේට් ඔක්සිකරණය ග්ලයිකොලිසිය හා සිට්‍රික් අම්ල චක්‍රය සම්බන්ධ කරන ප්‍රතික්‍රියාවක්. ඇත්තටම මේක ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. ෆයිරුවේට් වෙන්නේ ඔක්සිකරණය වීමක් ඇසිටයිල් බවට. NAD ධන වෙන්නේ ඔක්සිහරණය වීමක් NADH බවට. ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. ෆයිරුවේට් ඔක්සිකරණය ග්ලයිකොලිසියයි සිට්‍රික් අම්ල චක්‍රය සම්බන්ධ කරන ප්‍රතික්‍රියාවක්. ඇසිටයිල් සහ එන්සයිම A හි ඇති ඇසිටයිල් කාණ්ඩය සිට්‍රික් අම්ල චක්‍රය සඳහා ලබා දෙනවා. ඊගාවට අපි බලමු සිට්‍රික් අම්ල චක්‍රය කොයි වගේද කියලා. සිට්‍රික් අම්ල චක්‍රයේදී මුලින්ම අර මම කීව දේ සඳහන් වෙනවා. මේකත් සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකය තුල විශේෂිත එන්සයිම භාවිතයෙන්. මේ එන්සයිම වල නම් අපි දැනගන්න අවශ්‍ය නැහැ. එතකොට මේ චක්‍රීය මාර්ගයේ ප්‍රධාන ප්‍රතිඵලය සිට්‍රික් අම්ලය නිසා සිට්‍රික් අම්ල චක්‍රය කියනවා. හාන්ස් ක්‍රෙබ්ස් කියන විද්‍යාඥයා විසින් සොයාගත්ත නිසා ක්‍රෙබ්ස් චක්‍රය කියලා හඳුන්වනවා. ඒ වගේම සිට්‍රික් අම්ලයේ කාබොක්සිලික් කාණ්ඩ 3ක් තියෙන නිසා ට්‍රයිකාබොක්සිලික් අම්ල චක්‍රය කියලා හඳුන්වනවා. මේ සිට්‍රික් අම්ලයේදී සිද්ධ වෙන දේ මම ඔයාලට පැහැදිලි කරලා හිටියොත් මෙතනදී මම විස්තර කරන්නම් මේ ඉඩ අරගෙන. මේ සිට්‍රික් අම්ල චක්‍රයේදී ඉන්නවා ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් කියලා සංයෝගයක්.
ඒතර මේකේ තියෙනවා කාබන් 4ක්. මේකේ කාබන් 4ක් තියෙනවා කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා. ඒ මොකද ඔයාලට මේ ඔක්සලෝඇසිටික් ඇසිඩ් කියන්නේ අලුත් සංයෝගයක් නෙමෙයි නේද? මේක කොහෙදද ඔයාලට හම්බ වුනේ? ප්‍රභා සංශ්ලේෂණයේ C4 යාන්ත්‍රණයේදී පළමු ස්ථායි ප්‍රතිඵලය විදිහට හැදුනේ කාබන් 4ක සංයෝගයක් වන ඔක්සලෝඇසිටේට්. ඒ ඔක්සලෝඇසිටේට් සංයෝගය ගැනම තමයි මෙතනදි කියන්නේ. හැබැයි ඒ තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ C4 යාන්ත්‍රණය. මේ තියෙන්නේ මොකද්ද? සෛලීය ස්වායු ශ්වසනයේ සිට්‍රික් අම්ල චක්‍රය කියන පියවර. ඉතින් මේකෙත් තියෙන ඔක්සලෝඇසිටේට් අර ඇසිටයිල් සහ එන්සයිම A ඉන්නේ. ඇසිටයිල් සහ එන්සයිම A වල ඇසිටයිල් කාණ්ඩය ලබා ගන්නවා. ලබාගෙන හදනවා සිට්‍රික් අම්ලය. එතකොට මේකෙදි සහ එන්සයිම A ඒ විදිහටම නිදහස් වෙනවා. සහ එන්සයිම A නිදහස් වෙනවා. ඇසිටයිල් කාණ්ඩය ඔක්සලෝඇසිටේට් සමග සම්බන්ධ වෙලා සිට්‍රික් අම්ලය සාදනවා. ඊළඟට සංකීර්ණ පියවර ගණනාවක් පසු කරමින් මේ සිට්‍රික් අම්ලය නැවත ඔක්සලෝඇසිටේට් පුනර්ජනනය සිදු කරනවා. අපිට මේ අතරමැදි ප්‍රතිඵල තියෙනවනේ ඒ එකක්වත් මතක තියාගන්න අවශ්‍ය නැහැ. හැබැයි මේකෙදි සෑදෙන ප්‍රතිඵල මතක තියාගන්න ඕනේ. අපි හිතමු මෙතනදී ඇසිටයිල් සහ එන්සයිම A කාණ්ඩ එකක් ආවා කියලා. දැන් මෙතනදී මුළු ග්ලූකෝස් අණුවකින් සෑදෙනවා ඇසිටයිල් කාණ්ඩ දෙකක්. ඒක අපි අමතක කරලා අපි හිතනවා මෙතෙන් ආවේ ඇසිටයිල් කාණ්ඩ එකයි කියලා. එතකොට ඔක්සලෝඇසිටේටුත් එකයි සම්බන්ධ වෙන්නේ, සිට්‍රික් අම්ලත් එකයි සෑදෙන්නේ. මෙහිදී සෑදෙන ප්‍රතිඵල අපි දැනගන්න ඕනි. ATP අණුවක් සෑදෙනවා උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන්. ඒ වගේම NADH අණු 3ක් සෑදෙනවා. NADH අණු 3ක් සෑදෙනවා. ඒ වගේම FADH2 අණු එකක් හැදෙනවා. FADH2 අණු එකක් සෑදෙනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට වෙනවා. ඔන්න ඔය තමයි ප්‍රතිඵල. එහෙනම් එක ග්ලූකෝස් අණුවක් සඳහා ප්‍රතිඵල මොනවද? සිට්‍රික් අම්ල චක්‍රයේදී ATP අණු 2යි, NADH අණු 6යි, FADH2 අණු 2යි, කාබන් ඩයොක්සයිඩ් අණු 4යි. ඒ එක ග්ලූකෝස් අණුවක් සඳහා නේද? එතකොට මේ එක ඇසිටයිල් කාණ්ඩයක් සඳහා මේ සංඛ්‍යා මේ විදිහට එන්නේ ATP 1යි, NADH 3යි, FADH2 2යි, CO2 FADH2 1යි, CO2 2යි. එතකොට මේ 2020 මාකින් ස්කීම් එකේ ඔය ඒ දරුවන්ට ලකුණු දුන්නා එක ඇසිටයිල් කාණ්ඩයකින් ලැබෙන සංඛ්‍යා සඳහාත් ලකුණු දුන්නා. ATP 1යි, NADH 3යි, FADH2 1යි, CO2 2යි කියලා. එහෙම නැත්නම් එක ග්ලූකෝස් අණුවක් සඳහා, එතකොට එහෙම ලියුවොත් අවසානයේ ලියන්න ඕනේ එක ග්ලූකෝස් අණුවක් සඳහා මෙම සංඛ්‍යා දෙගුණ වේ කියලා ලියන්න ඕනේ. ඒකටත් ලකුණක් දුන්නා. එහෙම නැතුව ළමෙක් ලියලා තිබ්බනම් එක ග්ලූකෝස් අණුවක් සඳහා කියලා කෙලින්ම ATP 2යි, NADH 6යි, FADH2 2යි, කාබන් ඩයොක්සයිඩ් 4යි කියලා ලියලා තිබ්බොත් එයාටත් ඒ ලකුණම ලබා දුන්නා. හැබැයි ඒක ලියන්න ඕනේ එක ග්ලූකෝස් අණුවක සඳහා කියලා. නැත්නම් ඇසිටයිල් කාණ්ඩ දෙකක් සඳහා සිට්‍රික් අම්ල චක්‍රයේදී කියලා. එහෙනම් අපි බලමු වචනයෙන් කියන්නේ මොකද්ද කියලා. අර සටහන ඔයාලා ලියා ගන්න. මම ලියපු සිට්‍රික් අම්ල චක්‍රයේ මේ මයිටොකොන්ඩ්‍රියා පූරකය තුල විශේෂ එන්සයිම් භාවිතයෙන් සිදු වෙනවා. අපි මේ පිටුව කතා කරා. මෙම සිට්‍රික් අම්ල චක්‍රයේදී කාබන් 4ක් සහිත ඔක්සලෝඇසිටේට්, කාබන් 2ක් සහිත ඇසිටයිල් සහ එන්සයිම A සමග සම්බන්ධ වී කාබන් 6ක් සහිත සිට්‍රික් අම්ලය සෑදේ. කාබන් සංඛ්‍යා සහ ඒ එක් ප්‍රතිඵලවල සංඛ්‍යා අනිවාර්යෙන් ලියන්න. සිට්‍රික් අම්ලය ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ ගොස් ඔක්සලෝඇසිටේට් පුනර්ජනනය සිදු කරනවා. මෙහිදී කාබොක්සිල් හරණයෙන් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිටවීම සිද්ධ වෙනවා. කාබොක්සිල් හරණය කියලා කියනෝනේ කාබන් ඩයොක්සයිඩ් පිටවීම, කාබන් ඩයොක්සයිඩ් එකතු වීම නම් කාබොක්සිල් කරණය. ඒකේ ප්‍රතිවිරුද්ධ කාබොක්සිල් හරණයක් සිද්ධ වෙනවා. උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන් එක ATP අණුවක් නිපද වෙනවා.
ඔක්සිකරණ ප්‍රතික්‍රියා මගින් FADH2 එක අණුවක් NADH අණු 3ක් සෑදෙනවා. මේ සිට්‍රික් අම්ල චක්‍රයට ඇතුළු වූ එක් ඇසිටයිල් කාණ්ඩයක් මගින් ඇතිවන ප්‍රතිඵල වෙනවා. එක ඇසිටයිල් කාණ්ඩයකින් ලැබෙන ප්‍රතිඵල තමයි මේ. එතකොට ඒ නිසා එක ග්ලූකෝස් අණුවක් සඳහා මෙම සංඛ්‍යා දෙගුණ කළ යුතුයි. ග්ලූකෝස් අණුවක් සඳහා මෙම සංඛ්‍යා දෙගුණ කළ යුතුයි කියලා අපි සටහන් කරන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අපි මේ වෙනකන් ඉගෙන ගත්ත කොටස. ඒ කියන්නේ ග්ලයිකොලිසිය, ඊළඟට දෙවෙනි පියවර මොකද්ද? ෆයිරුවේට් ඔක්සිකරණය සහ ක්‍රෙබ්ස් චක්‍රය. ඒ කියන පළවෙනි පියවරයි දෙවෙනි පියවරයි තමයි මේ තියෙන්නේ. තුන්වෙනි පියවර කතා කරන්න කලින් අපි ආපහු මතක් කරගමු. ස්වායු ශ්වසනයේ පළමු පියවරයි දෙවෙනි පියවරයි. දෙවෙනි පියවරේ අණු කොටස් දෙකමනේ. එහෙනම් ග්ලයිකොලිසියදී මොකද වුනේ? ග්ලූකෝස් ෆයිරුවේට් අණු දෙකක් බවට පරිවර්තනය වුණා. ATP දෙකක් වැය වුණා. වැය වෙන නිසා මේ ඊතලේ මේ පැත්තට ඇඳලා තියෙන්නේ. මම මේ සටහන ලබා ගත්තේ පොතකින්. එතකොට ඒ ෆොටෝ එකක් විදිහට ඒ ඡායාරූපයක් විදිහට RMD රාජපක්ෂ සර්ගේ පොතෙන් තමයි මේ රූපය අරගෙන තියෙන්නේ. එතකොට ග්ලූකෝස් ෆයිරුවේට් බවට පරිවර්තනය වෙනකොට ATP අණු දෙකක් වැය වෙනවා. ATP අණු 4ක් සෑදෙනවා. NADH අණු දෙකක් සෑදෙනවා. එතකොට ශුද්ධ ATP ලාභය ATP 2යි. ෆයිරුවේට් ඔක්සිකරණයේදී මොකද වෙන්නේ? ෆයිරුවේට් මුලින්ම ඇසිටයිල් බවට පරිවර්තනය වෙනවා. ඇසිටයිල් කාණ්ඩය සහ එන්සයිම A එක්ක සම්බන්ධ වෙලා ඇසිටයිල් සහ එන්සයිම A දෙකක් බවට පරිවර්තනය වෙනවා. මේ පියවර දෙකට කඩලා තමයි අපි නෝට් එකේදී කියන්නේ නේද? මොකද ෆයිරුවේට් ඇසිටයිල් වෙනවා. ඇසිටයිල් සහ එන්සයිම එක්ක බැඳිලා ඇසිටයිල් සහ එන්සයිම A සෑදෙනවා. මේකෙදී කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් කාබොක්සිල් හරණයෙන් නිදහස් වෙනවා. ඒ වගේම NADH අණු දෙකක් සෑදෙනවා. එතකොට ෆයිරුවේට් ඔක්සිකරණයට පස්සේ එන්නේ ක්‍රෙබ්ස් චක්‍රය. එතකොට ක්‍රෙබ්ස් චක්‍රයට ඔක්සලෝ ඇසිටේට් මෙතන ඔයාලා ලියද්දී ඕන ඔක්සලෝ ඇසිටේට් උත් ලියා ගන්න. ඔක්සලෝ ඇසිටේට් ඇසිටයිල් සහ එන්සයිම A සමග බැඳිලා මෙතනින් සිට්‍රේට් නැත්නම් සිට්‍රික් අම්ලයක් ලියා ගන්න පුළුවන්. සිට්‍රික් අම්ලය සාදනවා. මෙහිදී කාබන් ඩයොක්සයිඩ් අණු දැන් මේක තුලිත කරලා සම්පූර්ණයෙන් තියෙන්නේ. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් 4යි ATP 2යි NADH 6යි FADH2 2යි සෑදෙනවා තනි ග්ලූකෝස් අණුවකින් නේද? ඊගාවට අපි යනවා අවසාන පියවර ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. මේම පියවර මයිටොකොන්ඩ්‍රියා ඇතුළු පටල නැත්නම් මියර හරහා තමයි සිද්ධ වෙන්නේ. මියරවල නැමීම හේතුවෙන් ඔක්සිකාරක පොස්පොරයිලීකරණයට අවශ්‍ය පෘෂ්ටික වර්ගඵලය වැඩි වෙලා තියෙනවා. මේකෙදී නමේ තියෙනවා අපි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියලා. ඉලෙක්ට්‍රෝන එහෙනම් මේකෙදි වෙනවා ඇත්තේ ඉලෙක්ට්‍රෝන අණුවෙන් අණුවට ගමන් කරනවා වෙන්න පුළුවන් නේද? ඔව් ඒක තමයි වෙන්නේ. ඉලෙක්ට්‍රෝන පරිවහනය සඳහා විශේෂයෙන් සැකසුණු අභ්‍යන්තර පටලය තුල තියෙනවා විශේෂිත ප්‍රෝටීන සහ ප්‍රෝටීන නොවන අණු. මේ ප්‍රෝටීන හෝ ප්‍රෝටීන නොවන අණුවෙන් අණුවට අර ඉලෙක්ට්‍රෝන ගලණයක් සිද්ධ වෙනවා මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී. ස්වායු ශ්වසනයේ මුල් අවස්ථාවේදී නිපද වූ NADH FADH2 ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය ඔස්සේ ඉලෙක්ට්‍රෝන හුවමාරු කරමින් ඔක්සිකරණය සිද්ධ වෙනවා. එතකොට ඔක්සිකරණයේදී මොකද වෙන්නේ? H ධන නිදහස් වෙනවා, ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. NADH ඔක්සිකරණයේදී වෙන්නේ මොකද්ද? NAD ධන, H ධන සහ ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. FADH2 වලදී FAD ධන, H ධන ඉලෙක්ට්‍රෝන. H ධන වලටම කියනවා ප්‍රෝටෝන කියලාත් නේද? ප්‍රෝටෝන කියන්නේ H ධන වලටනේ. ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. මේවා තමයි අර අණුවෙන් අණුවට ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී. එහෙම අණුවෙන් අණුවට ගමන් කරලා අවසානයේ මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා අණුක ඔක්සිජන් මගින් ලබා ගන්නවා. එතකොට මොනවද හැදෙන්නේ? ජලය තමයි සෑදෙන්නේ. මොකද H ධනත් ලැබෙනවා, ඉලෙක්ට්‍රෝනත් ලැබෙනවා අණුක ඔක්සිජන් වලට. සෛලීය ශ්වසනය තුලිත රසායනික සමීකරණය ඔයාලා මතක් කරගත්තොත්
ග්ලූකෝස් ධන 6ක් ඔක්සිජන් 6ක් සෑදෙනවා ප්‍රතිඵල 6ක් කාබන් ඩයොක්සයිඩ් සහ 6ක් ජලය. ඒ 6ක් ජලය සෑදෙන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියන පියවරේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඉලෙක්ට්‍රෝන වගේම ප්‍රෝටෝන දෙකම ප්‍රතිග්‍රහණය කරනවා අණුක ඔක්සිජන්. ඊට පස්සේ ජලය සාදනවා. කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් සෑදෙන හැටි ඔයාලා දන්නවා. කොහෙදද කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් සෑදෙන්නේ? මෙන්න මෙතන කාබන් ඩයොක්සයිඩ් අණු 2යි, මෙතන 2යි, මෙතන 4යි, මෙතන 2යි, ඔක්කොම 6යි. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය මයිටොකොන්ඩ්‍රියා වල ඇතුළු පටලයේ ස්ථානගත වෙලා තියෙනවා මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. මේක හැදිලා තියෙන්නේ ප්‍රෝටීන සහ ප්‍රෝටීන නොවන අණු වලින්. එතකොට ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන මේ අණුවෙන් අණුවට චලනය වෙනවා. හරියට අර ළමයි ටිකක් පොලිමට හිටගෙන බෝලයක් පාස් කරනවා වගේ. එක්කෙනෙක් පාස් කරනවා එයා ගාව ඉන්න කෙනාට. එයා එහා පැත්තේ කෙනාට. ආන්ගේ වගේ ප්‍රෝටීන අණුවෙන් ප්‍රෝටීන අණුවට ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන ගමන් කරලා අවසානයේ අණුක ඔක්සිජන් මගින් ලබා ගන්නවා. එතකොට මේ අණුක ඔක්සිජන් අවශ්‍ය වුණේ මේ ස්වායු සසන ක්‍රියාවලියේදී අණුක ඔක්සිජන් අවශ්‍ය වුණේ මොන පියවරටද? අවසාන ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට. ඔක්සිජන් තියෙනවා නම් විතරයි හැබැයි මේ ග්ලයිකොලිසියෙන් පස්සේ සිදුවන ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ. මේ නිසා ස්වායු සසනයේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වන්නේ අණුක ඔක්සිජන්. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය මගින් තමයි ATP සෑදෙන්නේ. මොකද ඔක්සිකරණය වීමක්නේ සිද්ධ වෙන්නේ NADH සහ FADH2 අණු. එතකොට මේ වෙනකන් නිපදවපු NADH FADH2 කොහෙද තියෙන්නේ? බලන්න ග්ලයිකොලිසියේදී හදලා තියෙනවා NADH දෙකක්. ෆයිරුවේට් ඔක්සිකරණයේදී NADH දෙකක්. ක්‍රෙබ්ස් චක්‍රයේදී NADH 6යි FADH2 දෙකයි. මෙන්න මේ අවස්ථාවල තමයි සාදලා තියෙන්නේ මේ NADH සහ FADH2 මේ සියල්ලම අර මියර මතදී ඔක්සිකරණයට ලක් වෙලා නිදහස් වෙනවනේ ශක්තියක්. ඒ ශක්තිය ආධාරයෙන් තමයි ATP නිපදවන්නේ. නැතුව NADH ATP බවට පරිවර්තනය වෙනව නෙමෙයි. NADH වල තියෙන ශක්තිය තියෙනවනේ ඔක්සිකරණය වීමේදී ඒ ශක්තිය නිදහස් වෙනවා. ඒ ශක්තියෙන් තමයි ADP ATP බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් එක NADH අණුවකින් එක NADH අණුවක් ඔක්සිකරණයෙන් නිදහස් වන ශක්තියෙන් ATP අණු හදන්න පුළුවන් 2.5ක්. එක FADH2 අණුවක් ඔක්සිකරණය වෙද්දී නිදහස් වෙනවනේ ශක්තියක්. අන්නේ ශක්තියෙන් ATP හදන්න පුළුවන් 1.5ක්. නැත්නම් 1.5ක්. ඒ අණුව ග්ලයිකොලිසියේදී කොච්චර ATP හැදෙනවද? NADH 2යි හින්දා දෙවරක් 2.5. ඒ කියන්නේ ATP 5යි. ෆයිරුවේට් ඔක්සිකරණයේදී දෙවරක් 2.5 කියන්නේ ඒතනත් ATP 5යි. මෙතන 6 වරක් 2.5. ATP 6 වරක් 2.5 කියන්නේ ATP 15ක් හැදෙනවා. ඒ වගේම FADH2 එකකින් ATP 1.5නේ හැදෙන්නේ. එහෙනම් 2 වැඩි කිරීම 1.5. ATP 3යි. ඒ අනුව ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී සෑදෙන මුළු ATP සංඛ්‍යාව කීයද? 5යි 5යි 10යි 15යි 25යි 25යි 3යි 28යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ATP මුළු ATP ගාන ATP 28යි. මේ 28 වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ වෙද්දිත් දැන් ඔන්න අපි දැනගත්තා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයෙන් සාදන ATP ගාන. හැබැයි මේ වෙනකොටත් ATP හදලා තියෙනවා ග්ලයිකොලිසියේදී සහ සිට්‍රික් අම්ල චක්‍රයේදී. ඒ කීයද? ග්ලයිකොලිසියේදී 2යි. මොකද මේකේ ශුද්ධලාභය 2 හින්දා. ග්ලයිකොලිසියේදී 2යි. ක්‍රෙබ්ස් චක්‍රයේදී ATP මෙතන 2යි. එතකොට 2යි 2යි 4යි. 28 එකතු කිරීම 4 කියන්නේ ATP සංඛ්‍යාව 32යි නේද? එහෙනම් ස්වායු සසනයේදී නිපද වෙන මුළු ATP ගණන 32යි. ATP 32යි. මේ 32 සත්‍ය වෙන්නේ මොන සෛලවලටද? අක්මා සෛල, පේශි සෛල වගේ ක්‍රියාකාරී සෛලවලට විතරයි මේ මුළු ATP සංඛ්‍යාව 32ක් වෙන්නේ. ඉතුරු සෛල තියෙන්නේ අපේ දේහේ ක්‍රියාකාරී නොවන ඉතුරු සෛල. ඒ වගේ ATP කීයද ලාභය? ATP 30යි. ඒකට හේතුව
ග්ලයිකොලිසිසේදී සෑදෙන ශුද්ධ ATP දෙකත් වැය වෙනවා. මෙන්න මේ NADH අණු දෙක මයිටොකොන්ඩ්‍රියා තුලට පරිවහනය සඳහා. ඒ නිසා අක්මා සෛල, හර්ත්පේශි සෛල වගේ ක්‍රියාකාරී සෛලවල මුළු ATP සංඛ්‍යාව 32යි. අනෙකුත් දේහ සෛලවල ATP සංඛ්‍යාව ATP 30යි. ඔන්න ඔයාලට හොඳටම තේරෙනවා ඇති. එහෙනම් අපි තියරි ටික බලමු. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය තමයි සිද්ධ වෙන්නේ. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී NADH, FADH2 වලින් ක්‍රමයෙන් නිදහස් වූ ශක්තිය ATP සංශ්ලේෂණයට යොදා ගන්නවා. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී එක NADH අණුවකින් ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය මගින් ඔක්සිකරණය වෙනකොට නිදහස් වෙනවා ශක්තිය නේද? ඒ ශක්තියෙන් ATP අණු දෙකමාරක් හදන්න පුළුවන්. FADH2 අණුවකින් අණුවක් ඔක්සිකරණයේදී ATP අණු එකමාරක් සාද ගන්න පුළුවන්. මෙම පියවරේදී සම්පූර්ණයෙන් නිපදවන ලද ATP අණු සංඛ්‍යාව 28යි. මෙම පියවර කියන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. හැබැයි මේක සත්‍ය වන්නේ අක්මා සෛල, හර්ත්පේශි සෛල වැනි ක්‍රියාකාරී සෛලවලට ඒ කියන්නේ සෛලීය ශ්වසනයෙන් සෑදෙන මුළු ATP සංඛ්‍යාව 32 කියන එක. 32යි ATP කියන එක සත්‍ය වෙන්නේ. අනෙකුත් සෛලවලදී ග්ලයිකොලිසිසේදී නිපද වෙන ATP අණු දෙක යොදාගෙන NADH අණු දෙක සයිටෝසෝලයේ ඉඳලා මයිටොකොන්ඩ්‍රියා පූරකයට පරිවහණය වෙනවා සක්‍රීය පරිවහණයෙන්. ඒ නිසා තමයි අනෙකුත් සෛලවල 30ක් වෙන්නේ. එබැවින් සාමාන්‍ය දේහ සෛලවල එක් ග්ලූකෝස් අණුවකින් නිපදවන ATP ගණන 30යි ATP. එතකොට ස්වායු ශ්වසනයේදී එක් ග්ලූකෝස් අණුවකින් නිපදවන සම්පූර්ණ ATP අණු සංඛ්‍යාව එහෙනම් අපිට පුළුවනි ආපහු මෙහෙම සමරි එකක් විදිහට බලන්න. ග්ලයිකොලිසිසේදී හැදෙනවා ATP කෙලින්ම ATP විදිහටම උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන් ATP දෙකක්. NADH විදිහට දෙකක් හැදෙනවා. ඒක අවසාන තුන්වෙනි පියවරේදී දෙකමාරෙන් වැඩි වෙලා ATP 5ක් බවට පරිවර්තන වෙනවා ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. ඒ වගේම ෆයිරුවේට් ඔක්සිකරණයේදී NADH දෙකක් සාදනවා ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණ පියවරේදී ඒකත් ATP 5ක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඔයාලා ඒ නෝට් එකේ එතන නැත්නම් උපස්තර ෆොස්ෆොරයිලීකරණය ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය ලියා ගන්න. සිට්‍රික් අම්ල චක්‍රයේදී ATP විදිහටම ATP දෙකක් සාදනවා උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන් NADH අණු 6න් ATP 15ක් සෑදෙනවා ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයෙන් FADH2 අණු දෙකෙන් ATP 3ක් ලැබෙනවා ඒත් ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය මගින්. ඒ අණු මුළු ATP සංඛ්‍යාව ATP 32යි. ATP 32යි. ඔන්න අපි කතා කරා ස්වායු ශ්වසනය කියන කොටස. ස්වායු ශ්වසනය කියන කොටස. ඉතින් 2020 A level examination එකේ මේ ස්වායු ශ්වසනය පිළිබඳව ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. 2020 exam එකට කලින් මම ඔයාලට වීඩියෝ එකක් දාලා තිබ්බා. අර සෑම ආකාරයකින්ම එන්න පුළුවන් රචනා ප්‍රශ්න කියලා. මම ප්‍රශ්න ටික විතරයි දුන්නේ උත්තර තනියම ඔයාලට හොයන්න කියලා. ගිය අවුරුද්ද එක්සෑම් එකට කලින්. ඒතොර ඒ රචනා ප්‍රශ්න දෙද්දි මම ඔයාලට කිව්වා අවුරුදු 20ක් ඇතුළත ස්වායු ශ්වසනයෙන් ප්‍රශ්නයක් අහලා නැහැ. 2000 ඉඳලා 2019 වෙනකම් මම ඒ වෙද්දි ප්‍රශ්න පෙළ ගස්වලා දැනට අහලා තියෙන ප්‍රශ්න සහ දැනට අහලා නැති ප්‍රශ්න ඔක්කොම ඔයාලට දුන්නා. ඒතකොට එතනින් අපිට බලා ගන්න පුළුවන් වුණා 2020 වෙද්දී අවුරුදු 20ක් ඇතුළත මේ ස්වායු ශ්වසනයෙන් රචනා ප්‍රශ්නයක් ඇවිත් නැහැ කියලා. ඉතින් ඒ අනුව සූදානම් වෙලා ගිය දරුවෝ ඒක හොඳින් ලියලා තිබ්බා මට ස්තුති කරා. ඉතින් ඒ වගේම ඒකේ උත්තරේ අපි බලමු. ඒතකොට 2020 examination එකේ මාකින් එකේ තියෙන උත්තරේ තමයි මම දෙන්නේ. මේක මම ඔයාලට මතක් වෙන්න මේ කොටස දාන්නේ මාකින් එකේ තිබ්බ කොටසක් නෙමෙයි මේ ටික. රාජපක්ෂ සර්ගේ පොතෙන් ගත්ත ඡායාරූපයක්.
ඉතින් සෛලීය සසනයේ ප්‍රධාන පියවර තුනකි කියලා පියවර තුනට ලකුණක් බෙගින් දුන්නා ග්ලයිකොලිසිය, ෆයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය, ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය වෙනුවට ඉලෙක්ට්‍රෝන පරිවහනය ලියලා තිබ්බත් ලකුණු දුන්නා. ඒ වගේම ෆයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය වෙනුවට ෆයිරුවේට් ඔක්සිකරණය සහ ක්‍රෙබ්ස් චක්‍රය, ෆයිරුවේට් ඔක්සිකරණය සහ TCA චක්‍රය කියලා ලියවත් ලකුණු දුන්නා. හැබැයි කවුරු හරි ළමෙක් ෆයිරුවේට් ඔක්සිකරණය විතරක් ලියලා තිබ්බනම් ලකුණු ලබා දුන්නේ නැහැ. මොකද ෆයිරුවේට් ඔක්සිකරණය කියන්නේ සම්පූර්ණ පියවර නෙමෙයි. ඒ පියවරේ කොටසක් විතරයි. ඉතින් ඒ අනුව ග්ලයිකොලිසිය සයිටසෝලයේදී සිදුවේ. මෙතන සයිටෝප්ලාස්ම එකේවට ලකුණු ලබා දුන්නේ නැහැ. එය ඔක්සිජන් මත රඳා නොපවතී. ඔක්සිජන් මත රඳා නොපවතින බව. ඔක්සිජන් මත රඳා නොපවතී කියන එක. ඒ වගේම කාබන් 6ක ග්ලූකෝස් අණුවක් කාබන් 3 ෆයිරුවේට් අණු දෙකක් බවට ඔක්සිකරණය සිද්ධ වෙනවා. ක්‍රියාවලිය ආරම්භ කිරීමට ATP අණු දෙකක් වැය වෙනවා. H-4ක්ද ඉලෙක්ට්‍රෝනද නිපද වෙනවා. ඒවා NAD ධන අණු දෙකක් මගින් ප්‍රතිග්‍රහණය කර NADH අණු දෙකක් නිපද වෙනවා. ග්ලයිකොලිසිය පසු පියවරවලදී ATP අණු 4ක් නිපද වෙන්නේ. මේක මේ වරහන් කරලා තියෙන අත්‍යවශ්‍ය නැහැ. පසු පියවරවලදී ATP 4ක් සෑදෙනවා කියන එක අත්‍යවශ්‍ය නැති නිසායි වරහන් කරලා තියෙන්නේ. ATP අණු 4ක් නිපද වෙන්නේ. මේක නැවත වැදිලා තියෙනවා උපස්තර ෆොස්ෆොරයිලීකරණේනි. ග්ලයිකොලිසියේ ශුද්ධ ATP ලාභය ATP අණු 2යි. මේ ශුද්ධ කියන වචනේ අනිවාර්යෙන් අවශ්‍යයි. ෆයිරුවේට් අණු 2 මයිටොකොන්ඩ්‍රියමට ඇතුළු වන්නේ සක්‍රීය පරිවහණයෙන් කියන එක. ඒ වෙනුවට ATP වැය කිරීමෙන් කියවත් ලකුණු ලැබුණා. ඊළඟට ෆයිරුවේට් ඔක්සිකරණය ගැන කියද්දී ෆයිරුවේට් ඇසිටයිල් කාණ්ඩය බවට පරිවර්තනය වීමේදී CO2 අණු දෙකක් නිදහස් කරනවා. මෙය මයිටොකොන්ඩ්‍රියා පූරකය තුල සිද්ධ වෙනවා. ඇසිටයිල් කාණ්ඩය සහ එන්සයිම A සමග සම්බන්ධ වෙලා ඇසිටයිල් සහ එන්සයිම A සාදයි. මෙම ප්‍රතික්‍රියාවේදී NAD ධන අණු දෙකක් NADH අණු දෙකක් බවට පරිවර්තනය වෙනවා. මේකෙදි සංඛ්‍යා තියෙන අණු දෙකක් මෙතන අණු දෙකක් කියන එක අත්‍යවශ්‍යම සඳහන් කළ යුතුයි. සිට්‍රික් අම්ල චක්‍රයේ මයිටොකොන්ඩ්‍රියා පූරකය තුල සිදු වෙනවා. විශේෂ එන්සයිම භාවිතයෙන් කියන කරුණ අත්‍යවශ්‍ය නැහැ වරහන් කරලා තියෙන එකයි. ඇසිටයිල් සහ එන්සයිම A ඔක්සලෝ ඇසිටික් අම්ලය සමග ප්‍රතික්‍රියා කර සිට්‍රික් අම්ලය සාදයි. මේකෙදි කාබන් සංඛ්‍යාවල් ටික අත්‍යවශ්‍යයෙන් බැලුවේ නැහැ. එහෙම මේ අවුරුද්දේදී බැලුවේ නැති වුණාට පසු කාලීනව නැවත මේ ප්‍රශ්නය ඇහුවොත් සමහර විට බලාපොරොත්තු වෙන්න පුළුවනි. මොකද නිවැරදි කරුණක් නිසායි මේ මාකින් එකටත් ඇතුළත් කරලා තියෙන වරහන් කරලා සිට්‍රික් අම්ලයේ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ ගමන් කර ඔක්සලෝ ඇසිටේට ප්‍රතිජනනය කරනවා. පුනර්ජනනය කිව්ව දුන්න මෙහිදී කාබොක්සිල් හරණයෙන් CO2 දෙකක්ද අත්‍යවශ්‍ය මේ පාර එක් ATP අණුවක්ද උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන් සෑදෙනවා. එක් FADH2 අණුවක් NADH අණු 3ක් නිපදවනවා. ග්ලූකෝස් අණුවක් සඳහා මෙම සංඛ්‍යා දෙගුණ විය යුතුයි කියලා අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒ වෙනුවට දෙගුණ කරලා ළමෙක් ලියලා තිබ්බනම් ඒ 28 වෙනි උත්තරේ වෙනුවට ඒගොල්ලන්ගේ බැලුවා ග්ලූකෝස් අණුවක් සඳහා හරි නැත්නම් ෆයිරුවේට් අණු දෙකක් සඳහා හරි නැත්නම් ඇසිටයිල් සහ එන්සයිම A අණු දෙකක් සඳහා හරි කියලා ලියලා තියෙනවා. මයිටොකොන්ඩ්‍රියා ඇතුළු පටලයේ නැත්නම් මියර වල සිදුවන ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේදී ATP නිපදවන බව සඳහන් වෙන්න ඕනි. ඔක්සිහරණය වූ සහ එන්සයිම ඔක්සිකරණයනි. ඔක්සිහරණය වූ සහ එන්සයිම වෙනුවට NADH සහ FADH2 ඔක්සිකරණයනි කියලා ලියවත් හරි. ඔක්සිහරණය වූ සහ එන්සයිම ඔක්සිකරණයනි කිව්වත් හරි. මේක අයින් කරන්න. NADH සහ FADH2 ඔක්සිකරණයනි කියලා කිව්වත් ලකුණු ලැබෙනවා. මෙම ක්‍රියාවලිය ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයයි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටීන සහ ප්‍රෝටීන නොවන අණු ශ්‍රේණියක් ඔස්සේ ගමන් කර අවසානයේ අණුක ඔක්සිජන් මගින් ප්‍රතිග්‍රහණය කරනවා. ඒ වෙනුවට O2 අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කිව්වත් ලකුණු දුන්නා. ඊළඟට එක NAD
H අණුවකින් ATP 2.5ක්ද එක FADH2 අණුවකින් ATP 1.5ක්ද නිපද වෙනවා. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය තුලදී නිපද වෙන මුළු ATP අණු සංඛ්‍යාව ATP 28කි. මේ නිසා අක්මා සෛලයක් තුල ග්ලූකෝස් අණු එකක් සෛලීය සෙසනයට භාජනය වීමෙන් නිපද වෙන මුළු ATP අණු සංඛ්‍යාව ATP අණු 32යි කියලා. දැන් මේකදී අක්මා සෛලයක් ගැනනේ අහලා තිබ්බේ. අක්මා සෛලයක් තුල සිදුවන සෛලීය සෙසන ක්‍රියාවලිය. ඒ නිසා ස්වායු සෙසන ක්‍රියාවලිය. ඒ නිසා මේ 32ම තමයි සංඛ්‍යාව නේද? ඒ අනුව ලකුණු ලබා දුන්නේ කරුණු 37ක් තියෙනවා නම් 4න් වැඩි කරලා 148ක් 38ම තියෙනවා නම් තව දෙකක් එකතු කරලා මුළු ලකුණු 150ක් ලැබෙනවා. ඉතින් මේ තමයි අපි කතා කරන ස්වායු සසනයෙන් ආපු එකම රචනා ප්‍රශ්නය. අවුරුදු 20ක් ඇතුළත ආපු එකම රචනා ප්‍රශ්නය. ඉතින් මේ වීඩියෝ එක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවක් අපි සිදු කරපු නිසා නිර්වායු සසනය පිළිබඳ දෙවන වීඩියෝ එකකින් ඔබට අරන් එන්න. එහෙනම් මම මෙතනින් සාකච්ඡා කරේ ස්වායු සසනයේ කියන ක්‍රියාවලිය. ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු සෛලීය සසනයට අයත් නිර්වායු සසනය කියන ක්‍රියාවලිය පිළිබඳව. ආයුබෝවන්.